අපි ඊටමත් ආශිර්වාදලත් සෙනගක්. බයිබල් ඉතිහාසයේ ආශිර්වාදලත් යුගයේ තමයි අපි ජීවත් වෙන්නේ. අපි දන්නවා උත්පත්ති සමයක් තිබුණා. ඊට පස්සේ විනිශ්චයකාරයන්ගේ යුගයක් තිබුණා. රජවරුන්ගේ යුගයක් තිබුණා. අනාගත වක්තෘවරුන්ගේ යුගයක් තිබුණා. නේද? විවස්ථාවේ යුගයක් තිබුණා. ඒකෙත් හොඳම කාලේ තමයි අපි අද සිටින්නේ. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා. ඔබ ස්තුති කරන්න. මම 1961 ඉපදුනේ. මං 1845 ඉපදුනා නම් සමහර මේ අත්දැකීම මම ලබන්න නැතුව ඇති. ඔබ දන්නවද ඔබගේ උපත පවා කලින් දෙවියන් වහන්සේ සැලසුමේ තිබුණු දෙයක්. අද ඔබ මෙහි සිටින්නේ උන්වහන්සේගේ විශේෂ තෝරා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එක්ස කවදාකවත් මම හැම දවසකම කියන දෙයක් කවදාකවත් උන්වහන්සේ වැරදි දෙයකට ආයෝජනය කරන්නේ නැහැ. නේද? සමහරට ඔබ කල්පනා කරනවා ඇති ගෙදර ඇතැම්ද අපරාධ මේකට මෙච්චර සල්ලි දීලා ගත්තේ කියලා. නමුත් ඔබ විශ්වාස කරන්න ඔබව නිවැරදි ලෙස උන්වහන්සේ තෝරගෙන තියෙනවා. හැමතිස්සෙම එක දෙයක් වෙන්න ඕනේ. උන්වහන්සේගේ තෝරා ගැනීමට අපේ කැමැත්ත එකතු වෙන්න ඕනේ. ඒ කැමැත්තට උන්වහන්සේ අත තියන්නේ නැති නිසා. උන්වහන්සේගේ තෝරා ගැනීමට කරුණාවට පෙර තෝරා ගැනීමට මොකක්ද එකතු වෙන්නේ? අපේ ස්ව කැමැත්ත එකතු වෙන්න ඕනේ. මොකද එවැනි කැමැත්තක් ඇතුව තමයි උන්වහන්සේ අපිව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අද දවසේ ඔබ పూర్වේ උන්වහන්සේගේ තෝරා ගැනීමක ප්‍රතිඵලයක් ලෙසයි අද සිට ඔබේ කැඳවීම සුවිශේෂයි. ඔබේ තෝරා ගැනීමත් සුවිශේෂයි. නේද? සමහර ළමයි ඉපදුනහම කියනවා මගේ වයිෆ් ඉපදුනහම තාත්තා කිව්වලු මට හරි ගියේ ලොකු දුව හින්දා කියලා. අම්මේ මටත් හරි ගියේ ලොකු දුව හින්දා තමයි. ඔයගොල්ලෝ අප්පුඩියක්වත් ගැව්වේ නැහැ. ඉතින් ඒ සමහර ළමයි හම්බුනාම කියනවා මේ ළමයා ඉපදුනහම දෙමව්පියන්ට අපලයි කියලා. මම එහෙම එකක් නැහැ. ඔබගේ උත්පත්තිය සුවිශේෂයි. අපි හැමෝම නේද? ඔබ උපදිච්ච කොයි වෙලාවකටද මන් දන්නේ. ඔබේ ඩිලිවරි එක කරපු ડોක්ටර් අනුව තමයි ඔබේ උපතේ වෙලාවට තීරණය වෙන්නේ. රයිට්. මේ ළඟදී ළමයි 6 දෙනෙක් විනාඩි 2ක් ඇතුළත ඉපදුනාලු. නේද? රයිට්. කෙසේ වෙතත් ඔබ ඊටාම වටිනා වාචනයක්. දෙවියන් වහන්සේගේ මහිමය දරාගෙන යන වාචනයක් ඔබ. දෙවියන් වහන්සේගේ මහිමය මිනිසයන්ට ප්‍රකාශ වෙන නැත්තම් මං කියන ඔබ නිකන් ජංගම මේ මොබයිල් එකක් දෙවියන් වහන්සේගේ anointing එකේ මොබයිල් එකක්. ඉස්සරනම් දේව මාලිගාව ඇතුලේ තමයි මේ ආලේපය ක්‍රියාත්මක වුණේ. නමුත් අද දවසේ මේ යේසුස් වහන්සේගේ මහා පුදුම පූජාව නිසා ඔබට හැකියාව තියෙනවා ඒ ආලේපය ඔබ යන යන තැන ගෙනියන්න. ඉස්සර අපිට ටෙලිෆෝන් කෝල් එකක් එනකොට අපි දුවගෙන ලෑන්ඩ් ෆෝන් එක ළඟට දුවන්න ඕනේ. දැන් අපිට තියෙනවා මොබයිල් එකක් නේද? අපි යන යන තැනට ඕන තැනකට අපිට කෝල් එකක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔබ දෙවියන් වහන්සේගේ ආලේපය දරාගෙන යන පුද්ගලෙක්. ඔබ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඉතින් අපි දන්නවා කිතුණුවෙක් වීම කියන්නේ මොකද්ද? කිතුණුවෙක් වීම කියන්නේ ඇත්තටම දේව ස්වභාවයක් ඔබට ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා තියෙනවා. බද්ධ කරලා තියෙනවා. දිව්‍යත්වයක් ඔබට බද්ධ කරලා තියෙනවා. නිකන් ආගමක් මාරු වීමක් නෙමෙයි මේ. මේ පුතා මොකද නම පුතේ වගේ සමීරද? අර ප්‍රියන්ත මේ වගේ මිත්‍රයා කවුද? රොමේෂ්. නේද? අපි රොමේෂ්ගේ නිවසට ගියා. ඒ දෙමව්පියෝ හරි සතුටින් එන උන් සති දෙකක් විතර පල්ලි ඇවිල්ලා. දෙවියන් වහන්සේ උන්ගේ ජීවිත ස්පර්ශ කරලා තියෙනවා. රොමේෂ් කිව්වලු මට දෙවියන් වහන්සේට සේවය කරන්න ඕනේ කියලා. ඊටම වටිනා අදහසක් පුතේ. දෙවියන් වහන්සේ ඔබට ඒකට මාර්ග විවෘත කරයි. ඉතින් අපේ මේ කැඳවීම අපි සුළු කරන්න හොඳ නැහැ. දෙවියන් වහන්සේගේ ආලේපය උන්වහන්සේ අපිට දීලා තියෙනවා. නේද? උන්වහන්සේගේ නාමය භාවිතා කරන්න අපිට ඉඩකඩ දීලා තියෙනවා. වරප්‍රසාදය දීලා තියෙනවා. මේ ලෝකේ කවර නාමයකටත් වඩා උතුම් වන ජේසුස් වහන්සේගේ නාමය භාවිතා කරන්න උන්වහන්සේ අපිට බලය දීලා තියෙනවා. හැකියාව දීලා තියෙනවා. ආධිපත්‍ය දීලා තියෙනවා. ඒකයි පවුලුතුමා තිමෝතිට ලියන ලිපියේ පොඩ්ඩක් මාත් එක්ක පෙරලා ගන්න. තිමෝතිට ලියපු ලිපියේ දෙවෙනි ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ ඔහු කියන දේ පොඩ්ඩක් බලමු සුද්ධෝ පවුලුතුමා තිමෝතිට 6 වෙනි පදය 2 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය ඒ කාරණේ නිසා මගේ අත්හැවීම කරනකොට නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව පුබුදු කරන හැටියට නුඹට සිහි කරවමි. ඇයි මේක සිහි කරවමි කියලා කියන්නේ? අමතක වෙන්න පුළුවන්. ඒ නිසා පාවුල තිමෝතිට කියනවා තිමෝති ඔබ තරුණ පාලකවරයෙක් එපීසේ කියන සභාවේ ඔබ බොහොම තරුණ වයසේ අභියෝගයක් අරගෙන
දැන් උඩ කාරණා ටික තියෙනවා නේද? මේකෙදි කියනවා හරි අලංකාර දෙයක්. පස්වෙනි පදේ කියනවා ඒ ඇදහිල්ල පළමු කොට නුඹේ ආච්චි වූ ලොයිස් තුලද නුඹේ මෑණියන් වූ එව්නිකී තුලද වාසය කළාය. නුඹ තුලත් එය වාසය කරන බව මා විශ්වාස කරමි. සාමාන්‍යයෙන් පරම්පරා 3ක් යනකොට ආගමික වෙනවා. මම පළවෙනි පරම්පරාවේ කිතුණුවෙක්. ඒ කියන්නේ මම තමයි ගැලවීම ලැබුවේ අවුරුදු 28 දී. දැන් මගේ පුතා දෙවෙනි පරම්පරාවේ ඉපදුනේ ගැලවීම ලැබලා ඉන්නකොට කැපකලා පල්ලියේදී. දැන් මගේ පුතාට තව බැදලා දරුවෙක් හම්බුණා මෙයා තුන්වෙනි පරම්පරාවේ. මං හිතනවා මං කියන දේ ඔබට පැහැදිලි කියලා. නාලක පළවෙනි පරම්පරාවේ. අනුෂ්ක පළවෙනි පරම්පරාවේ. නෑ දෙකේද? රයිට්. දෙකේ. හරි. ප්‍රියන්ත පළවෙනි පරම්පරාව හරි උණුසුම්. නේද? අපි පව්කාරව සිටියා. උන්වහන්සේ ජරාවට හිටියා. දෙවියන් වහන්සේ අපිව නිදහස් කළා. නේද? අර යේසුස් වහන්සේත් කිව්වනේ අර ස්ත්‍රිය පව්කාර ස්ත්‍රිය උන්වහන්සේගේ පාද පිස දැමුවාම උන්වහන්සේ එක දෙයක් කිව්වා. බොහෝ කමාව ලැබපු අය බොහෝ ප්‍රේම කරනවා. ඒකට ඔබ ආමෙන් කියලා කියනවද? අපි ගොඩාක් පව් කරපු අය ගොඩාක් ආදරේ යේසුස් වහන්සේට. මම ඔබට එක දෙයක් කියන්නද? ඔන්න ඕක විතරක් හයිලයිට් කරගන්න ඔබේ ජීවිතයේ ඇති වෙන මුකුත් ඕනේ නැහැ. මොනවාද? පණ වගේ පණටත් වඩා ජේසුට ආදරේ වෙන්න එච්චරයි. ඒ ඇති. යේසුස් වහන්සේ කියනවා බලා මවට පියාට දුවට පුතාට වඩා මට ප්‍රේම කරන්න. මට ප්‍රේම. ඒකේ ලොකු වරප්‍රසාදයක් තියෙනවා. ඔබේ ආදරය ප්‍රමුඛතාවයේ නම්බර් 1 කවුද තියාගන්න ඕනේ? ජේසුස් වහන්සේ තමයි. ඔබේ භාර්යාව පුරුෂයාත් නෙමෙයි. ආමෙන්. රයිට්. ඉතින් මේ තිමෝතිට පාවුල මේ කියන වචනය හරි වැදගත්. ඇයි දන්නවද? තුන්වෙනි පරම්පරාවේ දරුවෙක් තමයි තිමෝති. මොකද ආච්චි තුල තිබුණු ඇදහිල්ල නුඹේ ලොයිස් තුල තිබුණු ඇදහිල්ල නුඹේ එවුනිකී කියන නුඹේ මම තුල තිබුණු ඇදහිල්ල නුඹ තුලත් ඇති බව මම විශ්වාස කරනවා. හරි වැදගත්. මම යමක් ඔබට කියන්න ඕනේ. ගොඩාක් අය දහම් පාසල් වලට ළමයි එවන්නේ නැහැ. ඔබ දන්නවද ඔබ කරන ලොකුම අපරාධය ඕක තමයි. ඔබේ දරුවා ඔබ අධ්‍යාපනයට ගොඩාක් යොමු කරනවා. Zoom එක හරහා හෝ private tuition හෝ නේද? ඔබගේ සමහර හොඳ classes වලට ඔබ ඉස්සර අපිත් යනවා නුගේ ගොඩ යනවා physics වලට. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳින් ඔබේ දරුවට අධ්‍යාපනය දෙන්න. හැබැයි මතක තියාගන්න. කවදාකවත් ඔබේ දරුවා දෙවියන් වහන්සේගේ වචනය සුළු කරන තැනට ගේන්න එපා ඔබේ ජීවිතේ. මම එක දෙයක් ඔබ දන්නවා මම මද්ද්‍රව්‍ය ගත්ත කෙනෙක්. මාව ගොඩනැගුණේ ඉරිදා දේශනාවෙන් නෙමෙයි දහම් පාසලෙන්. හැම දවසකම දහම් පාසල ගැන ඔබ හිතුවා මම පොඩි කාලේ නෑ වැඩිහිටි දහම් පාසලේ ඉන්නේ නැතුව මම කවදාක්වත් මොන නෑයා මැරුණත් අම්මා මැරුණත් තාත්තා මැරුණත් මම මගේ දහම් පාසල ඉගෙනගෙන ගියේ. අද ගොඩාක් අය දෙවියන් වහන්සේගේ වචනය වුන් ඉග්නෝ කරලා තියෙන්නේ. අතහැරලා තියෙන්නේ. නොසලකා ඔබේ දරුවන්ව දැන් මට මේ ළමා සේවයෙන් කිව්වා ගොඩාක් අඩුයි පාස්ටර් දරුවෝ. දැන් සමහර අය දරුවන්ව පල්ලි අරන් එන්නේ නැහැ කොරෝනා කියලා. ඉස්කෝලේ යවනවා. එහෙම ආරක්ෂා වෙච්ච අයට කොරෝනා පොසිටිව් වෙලා කියලා පහුගිය කාලේ අපිට ආරංචි වුණා. මම හිතනවා මේ අපේ සමාජය තුල අපි තමයි තාම සෞඛ්‍ය නීති වලට අනුකූලව දේව මේ පවත්වාගෙන යන්නේ. දැන් මම ඔබ අතර දුරස්ථභාවය මම කියලා තියෙනවා කාටවත් මාස්ක් එක ගලවන්න එපා, එළිය ගැවසෙන්න එපා, කතා බහ කරන්න එපා, නේද? හෑන්ඩ් ෂේක් කරන්න එපා. නේද? ඉතින් ඔබේ දරුවා මෙතනට අරන් එන්න. නැත්තම් ඊළඟ පරම්පරාවට දෙන්න බැටන් එකක් නැහැ. හැබැයි මේ තිමෝතිට පාවුලු කියන දේ අතිශය වැදගත්. තිමෝතිගේ තියෙන ශ්‍රේෂ්ඨත්වයත් හරි වැදගත්. ඇයි දන්නවද? පරම්පරා 3ක් ගිහිල්ලත් ඇදහිල්ල ශක්තිමත් හිටියා. ඔබේ ළමයින්ට ඇදහිල්ල ආදර්ශයක් වෙන්න. ඔබේ ඇදහිල්ල පවරන්න ඊළඟ පරම්පරාවට. ඔබේ ගේ ඊට කඩන්න නෙමෙයි. මොකද්ද පවරන්න ඕන? අපිට පැවරිය හැකි උතුම්ම දේ අපේ ඇදහිල්ල. දැන් මගේ දරුවන්ටත් මම කියන්නේ පුතේ වැඩක් නෑ ඔය එක සල්ලි වලින්. ඔය එක දෙයකින්වත් වැඩක් නෑ. දවසක දෙවියන් වහන්සේට සේවය කරන්න. ඉතුරු වෙන්නේ එච්චරයි. ඔබේ ළමයින්ව දේව සේවයට යොමු කරන්න. යාඥා ශෛලයට යන්න කියන්න. දහම් පාසල ඉගෙන ගන්න උනන්දු කරන්න. මොකට නැත. දැන් මම අපේ දරුවෝ දෙන්න ගොඩක් ඉගෙන ගන්න ලොකු තැන් වලට ගියේ නෑ. ඒකට කමක් නෑ. රයිට්? ඒකට කමක් නෑ. ඒකට ඔබට ගෙනියන්න පුළුවන් very good. අපේ ළමයි සමාජයේ ඉහළ තැන්වල සිටින්න ඕනේ. ඔබේ ළමයා ජනාධිපති වෙනවා නම් ඒකට හරි කමක් නෑ අත දෙන්න. හැබැයි දහම් පාසලෙන් නොතිය ගෙනියන්න එපා. මට මතක අපේ පුතා ශිෂ්‍යත්ව වෙලාවේදී
අපි කැම්ප් එකකට ගිහිල්ලා හිටියේ. ඉතින් මට අදහසක් තිබුණා මේ ළමයා එච්චර හොඳින් මහන්සි වුණේ නැහැ කියලා. මං ඇහුවා පුතාගෙන් දැන් කැම්ප් එකේ ඉන්න ගමන් පුතේ ශිෂ්‍යත්වයට යනවද? වැඩක් නැහැනේ තාත්තේ මං එච්චර ඔකට උනන්දු වෙන්නෙත් නැහැනේ. අපි කැම්ප් එකේ ඉමු. මං ගෝ හරි කමක් නැහැ ඉමු. දැන් මං කරපු දේ ඔබ කරන්න කියන එක නෙමෙයි. මම මේකෙන් ඔබට කියන්නේ වැරදි ආදර්ශයක් නෙමෙයි. මම මේකෙන් ඔබට කියන්නේ අප විසින් දෙවියන් වහන්සේගේ වචනය ආත්මය ඇරදමා කරන මොනම යහපත් දෙයකින්වත් වැඩක් නැහැ. ඒ නිසා මෙතන පවුලු කියනවා මේ කාරණේ නිසා ඔහු ඊළඟ පදයට එන්නේ එහෙමයි. නුඹේ ලොයිස් තුල තිබුණු, නුඹේ ආච්චි තුල තිබුණු ඇදහිල්ල, නුඹේ අම්මා තුල තිබුණ එව්නිකී තුල දැන් ඒක උඹ තුල තියෙනවා. ඒ නිසා පාවුලු කිව්වා මේක ඊළඟ එකට දෙන්න ඕන. ඔබ දන්නවා ඊළඟට මේ ඔහු කතා කරනවා දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ පාවුලුට ලොකු මේ තිමෝතිට ලොකු කැඳවීමක් සේවයක් තිබුණා. නේද? ඔහු කියන ඊළඟ අයට බාර දෙන්න මේ දේවල්. ඊළඟ අයට බාර දෙන්න නම් 6 වෙනි පදේ තියෙන දේ අතිශය වැදගත්. ඒ නිසා පාවුලු මේ 5 වෙනි පදයට ටක් ගාලා 6 වෙනි පදය සම්බන්ධ කරනවා. මොකද්ද කියන්නේ? ඒ කාරණේ නිසා මගේ අත්හැබීම ඇතුව තැබීම කරන කොටගෙන නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව පුබුදු කරන හැටියට නුඹට සීකරමිමි. පාවුලුට වමනා වුණා ඊළඟ ජෙනරේෂන් එකටත් මේ එනොයින්ටිං එක ට්‍රාන්ස්ෆර් කරන්න. ඔබ දෙමව්පියෙක් නම් ඔබේ වගකීම ඔබේ ආලේපය ඉතින් ඔබේ ආලේපය ඔබට සිහි කරවන්න කැමතියි මම කිව්වනේ ආරම්භයේදීම කිතුණුවෙක් වීමේ අනු දේවත්වයක් ඔබට ට්‍රාන්ස්ප්ලාන්ට් කළා. වකුගඩුවක් බද්ධ කළා වගේ. මම බැලුවා චිත්‍රපටියක් මේ අහම්බෙන් මට බලන්න හම්බුනේ മന്ത്രി කෙනෙකුට බල්ලෙක්ගේ හදවතක් බද්ධ කරලා. ඒක ජෝක්. ඉතින් ඒක ඔබ සමහර විට දකින්න මට මතක නැහැ ඒකේ නම මොකද්ද කියලා. മന്ത്രി කෙනෙකුට මේක ජෝක් චිත්‍රපටියක් විහිළු චිත්‍රපටියක් මොකද්ද කරලා තියෙන්නේ? බල්ලෙක්ගේ හදවතක් බද්ධ කරලා. ඉතින් ඒක ඔබ සමහරට දැකලා ඇති. දැන් අද උදෑසන ඒක නෙමෙයි ඔබට අල්ල ගන්න ඕනේ. ඔබට දේවත්වයක් බද්ධ කරලා තියෙන්නේ. කී දෙනෙකුට ඒක හැඟෙනවද? දැනෙනවද? තමන්ගේ ආත්මෙට. පාවුලු කියන මම ඔබට සිහි කරවන්නම්. ඇයි? ඔබ තුල තියෙන මේ ආලේපය කලපතපන්. ආමෙන් අවශ්‍ය ගනින්. මේකේ අදහස ගිනි ගහලා අර කම්මලේ තියෙන මයින්හම වගේ රත් කර ගනින්. අර පේන්නේ නැති පොල් කටු අඟුරු නේද? මයින්හම දානකොට දැන් මයින්හම නෙමෙයි මෝටරයක් තියෙන්නේ. මොකද කරන්නේ? ෆුස් ෆුස් ගාලා අර ගින්දර ඇවිල්ලා හුලම් පාර ඇවිල්ලා අර යකඩය මේ වගේ තද්ද යකඩය මෙලෙක් වෙනවා. දෙවියන් වහන්සේගේ ආලේපයත් ඒ වගේ. ඒකයි පාවුලු කියන්නේ තිමෝතිට තිමෝති උඹ BTH එකක් කරපන්. උඹ මාස්ටර්ස් ඩිග්‍රිය ගන්න වෙයි. උඹට PhD එකක් ඕන මේ පාස්ටරල් කෙයා ගැන. ඒව ඔක්කොම හොඳයි. මට ඩිග්‍රී දෙකක් තියෙනවා. ඒවා වැදගත් නෑ නෙමෙයි. නමුත් සියල්ලට වඩා ඔබට ඩිග්‍රියක් නෙමෙයි අවශ්‍ය කරන්නේ. රයිට්? ඔබට අවශ්‍ය කරන්නේ මොකද්ද? ඔබ තුල තියෙන ආලේපය අවශ්‍ය ගන්න ඕනේ. කලත ගන්න ඕනේ. ආමෙන්. මොකද අපි ඊළඟ પરම්පරාවට ඒක දෙන්න ඕනේ. මම ඊයේ හවස මට උදේ මේ අපේ කොහෙද දිස්ත්‍රික්කය දකුණු පළාතේ පාලකවරුන්ට කතා කරනකොට මේ ඔබත් සමහරට වචනේ දන්නව ඇති ක්‍රියා 19 පොඩ්ඩක් පෙරලන්න මාත් එක ක්‍රියා 19 11 සහ 12 පද 11 සහ 12 පද ක්‍රියා 19 11යි 12යි පද right මෙතන කියනවා දෙවියන් වහන්සේ පවුල්ගේ අත්වලින් අපූර්ව ආශ්චර්යයන් කෙරවූසේක. ඔහුගේ ශරීරයෙන් පිස්නා කඩවත් රෙදි කඩවත් ලෙඩුන් ළඟට ගෙන ගිය පමණින් මොකද උනායි කියන්නේ? රෝග ඔවුන්ගෙන් පහවිය නපුරු ආත්මයෝද දුරුව ගියෝය. මම විශ්වාස කරන නවගිවිසුමේ දෙවියන් වහන්සේගේ ආලේපය හොඳින්ම කලතගත්ත පුද්ගලයා පවුලුතුමා කියලා. වාර්තා අනුව. අනිත් අය තින්ද ඇති. දේ වචනේ තියෙන වාර්තා අනුව. right? මොකද ඔහුට මේ ආලේපේ මෙතරම් ප්‍රබල වෙන්න ඔහු පියපු රෙදි කෑල්ල. ඔහු දාලා ගියා. ඔහු කුඩාරාමං කර්මාන්තය කළේ. ඔහු දාඩිය පියපු රෙදි කෑල්ල ඔහු දාලා ගියා. මිනිස්සු ආව පාවුලු හොයාගෙන. ඔහු නෑ.
ඊට පස්සේ ඔහුගේ අර කිලුටු ගඳ ගහන දාඩියේ තියෙන රෙදි කෑල්ල අරගෙන ඔවුන් ගියාම ලෙඩ්ඩු ළඟට. මේ අය කිතුණුව නෙමෙයි. පාවුලුගේ තිබුණු ආලේපය. කෙතරම්ද කියනවනම් මේ රෙදි කෑලි ඒ ගෙවල් වලට යනකොට යක්කු වෙහෙන්න ගත්තා. මේ රෙදි කෑලි ඒ නිවෙස් වලට යනකොට යක්ෂාත්ම වැහුණා. මේ අපේ දින 21 යාඥාව අද උදෑසන අවසන් වුණා. මම දන්නේ අපේ කෙනෙක්ද කවුරු කෙනෙක්ද යාඥා කළේ කියලා. මම ඊයේත් මේක බෙදාගත්තා. ඒ කාන්තාව කරපු යාඥාව හරි. එයා කරපු යාඥාව කොහොමද දන්නවද කළේ? අනේ ස්වාමිනී පල්ලියට යක්කු වෙනවා. ආපු විදිහටම ආපහු යනවා. ඒ නිසා ස්වාමිනී දැන් මම කල්පනා කරා ඒ කාන්තාව කරපු යාඥාව හරි. පල්ලියට යක්කු වෙනවා. දැන් මෙතනත් ඉන්නවද දන්නේ. ඒ විදිහටම ආපහු යනවා. අද ගොඩක් දෙනෙක් මේ ආලේපය හඳුනගෙන නැහැ. අපි සභාවට ඇදුනේ මේ ආලේපය නිසා. අපි දැක්ක ආපුවාම යක්ෂය දුරු වෙනවා, රෝග සුව වෙනවා. හැබැයි පරම්පරා ගානක් යනකොට අපේ ආලේපයට වඩා ආගම උතුම් වෙන්න යනවා. ආගමික නම් වෙන්න එපා. ආගම ඔබට කිසිවක් දෙන්නේ නැහැ. ආමෙන් කියලා කියනවද? ආගමානුකූල බව ඔබට කිසිවක් දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට සියල්ලම පුළුවන්. ඒ නිසා සමහරට අර කියමන අතරින් පහු වෙනකොට කොහු වෙනවා කියලා කාලයක් යනකොට নমස්කාරය අපි දන්නවා, ගීතිකාව දන්නවා, නැගිටින්න ඕන තැන දන්නවා, කමියුනියන් ගන්න හැටි දන්නවා. ඒවායේ නියම වටිනාකම අවබෝධ වෙලා නැහැ. තේරුණාද? ඒ නිසා ඒක වෙන්න දෙන්න එපා. අපි ඒක වෙන්න නොදීමු මේ සභාවට. අපේ දරුවන්ට, අපේ ආලේපේ අපි ඉස්සලා අපි කලත ගන්න ඕනේ. අපි කලත ගන්න දේවල් සමහර විට තියෙනවා. අපිව කලත ගත්තොත් හරියට ගෙදර අයට ඉන්නත් බෑ. දවසක් එක සහෝදරයෙක් කිව්වා පාස්ටර් මගේ බහ පුරුෂයා ගෙදර ඉන්නකොට අපි හිතන් ඉන්නේ ඩයිනමයිට් එකක් ඇතුලේ තියෙනවා කියලා. කොයි වෙලේ පුපුරයිද දන්නේ නැහැ කියලා. ඔන්න ඕවා තමයි අපි කලත ගන්නෙ. තේරුණාද? ඔය එකක්වත් ඔබේ නිවසේ ගොඩාක් ප්‍රශ්න වලට හේතුව ඔබ තුල තියෙන anointing එක ෆ්‍රීස් වෙලා තියෙන්නේ. අපි දකින්න අර Zoom එකේ දැන් ඔබට බොහොම පැහැදිලි. සමහරට ගුරුවරයා දැකලා තියෙනවද? ඒ මොකද සිග්නල් ප්‍රශ්නයක්, data ප්‍රශ්නයක් නිසා අද ගොඩාක් අයගේ ජීවිතවල මේ anointing එක හඳුනගෙන නැහැ. ඒක කලත ගන්න ඉගෙන. දැන් මම පළවෙනි යෝහන් දෙවෙනි පරිච්ඡේදයේ 20යි 27යි පද පෙරලන්න එපා ඔබ දන්නවා. ඒකේ හොඳ දෙයක් කියනවා. දෙවියන් වහන්සේගෙන් ආලේපයක් ලැබූ නුඹලා මතක තියාගන්න. මටත් ඔබටත් එකම ආලේපයක් තියෙන්නේ. මම යේසුස් වහන්සේ පිළිගත් දවසේ දිව්‍ය ස්වභාවයක් මගේ ආත්මයට ට්‍රාන්ස්ප්ලාන්ට් කරා. ඔබටත් ඒකමයි උනේ. ඒක තමයි අපි ගැලවීම ලැබුවා. දෙවියන් වහන්සේගෙන් ඉපදුනා කියලා අපි කියන්නේ ඒකයි. හැබැයි ඔබයි මායි අතර තියෙන වෙනසක් තියෙනවා නම් වෙනසක් තියෙන්නේ මගේ ආලේපය වැඩිකමක් නෙවෙයි. මම ඒක හඳුනාගෙන තියෙන ප්‍රමාණයේ වැඩිකමක්, මම ඒක භාවිතා කරන්න දන්න ක්‍රමේ වැඩිකමක් මිසක් වෙන දෙයක් නෙමෙයි. දැන් පිලමොන් පොතට පෙරලන්න ඉක්මනට පිලමොන් පොතට තීතස් පොතට පස්සේ තියෙන්නේ නේද? right බලමු හෙබ්‍රේ පොතට ඉස්සෙල්ලා 5 වෙනි පදය. පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය එතන කියනවා නුඹ තුල පවතින සියලු යහපත් දේ. නුඹ තුල පවතින සියලු යහපත් දේ දැන ගැනීමෙන්. මේ දැන ගැනීම කියන්නේ ඉංග්‍රීසි වචනය acknowledge, පිළිගැනීමෙන්. දැන ගැනීමට වඩා හොඳ වචනය වෙන පරිවර්තනය කියනවා ඔබ තුල තියෙන යහපත් දේ පිළිගැනීමෙන්. ඔව් මට එහෙම එකක් තියෙනවා. දැන ගැනීමෙන් නෙමෙයි පිළිගැනීමෙන්. acknowledge. ග්‍රීක භාෂාවේ කියනවා epignosis. අත්දැකීමෙන් මම දන්නවා. අපිට ගොඩාක් වෙලාවට මිත්‍රවරුනි අපිට පේන්නේ මොනවද? negative things තමයි. මං හරියට නෑ. මං ඔබ වහන්සේ ඉදිරියේ හොඳ නෑ. මගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. මං ගිය සතියේ ඔබට දේශනා කරපු පණිවිඩය මතකද? එලියා අපහා ගතිගුණ තියෙන මිනිස්සෙක්. හැබැයි ඔහු වැසි නොවසින පිණිස යාඥා කරව 3 අවුරුදු 6 මාසයක් වැස්සේ නැහැ. පැහැදිලිද? අපහා සමාන කෙනෙක්. හැබැයි ඔහු දැනගත්ත දෙවියන් වහන්සේගේ ආලේපය මා තුල ක්‍රියාත්මක. බයිබලයේ කියනවා
එලියා කියපු එක වචනයක්වත් උන්වහන්සේ ඉෂ්ට නොකර හිටියේ නෑ. ඒ වගේම බයිබලයේ තව පුද්ගලෙක් සාමුවෙල්ගේ ජීවිතේ ඔහු කියපු හැම වචනයක්ම දෙවියන් වහන්සේ ඉෂ්ට කළා. ඔබ එහෙනම් උන්වහන්සේ සාමුවෙල්ගේ දෙවියන් වහන්සේ විතරද? උන්වහන්සේ එලියාගේ දෙවියන් වහන්සේ විතරද? නෑ උන්වහන්සේ පාවුලුගේ දෙවියන් වහන්සේ විතරද? නෑ උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ. මගේ දෙවියන් වහන්සේ මා තුලත් ආලේපේ තියෙනවා. ආමෙන්. පාවුලු එක හඳුනාගන්න. පාවුලු හඳුනා ගන්න හොඳ හේතු දෙකක් මම කියන්නද ඔබට බයිබලේ. ඔහුට තිබුණු වචනේ පරිමාව. ගොඩාක් අයට තමන්ගේ ආලේපය කලත ගන්න බැරි ඒ ගැන දැනුමක් නැත්තේ ඇයි දන්නවද? වර්ඩ් එක ගැන වචනය ගැන උන්ගේ ධාරිතාව හරි නැරෝ පටුයි. හැබැයි වෙන ඕප දූප නම් ගොඩාක් වෙලාවට දන්නවා. වචනය පවුලුගේ වචනේ කැපැසිටි එක හරි තරයි නේද? හරි තරයි. අපි මේ උදෑසන යාඥා කළා නුඹේ තරකම නිසා නේද? යසාය 10ක නුඹේ තරකම නිසා වියගහ කැඩෙනවා. ඒ කතා කළේ ආලේපය ගැනයි. ඔබේ තරකම නිසා වියගහ කැඩෙනවා. දැන් පාවුලු තිමෝතිගේ මේ පිලමන්ට ලියන ලිපියේ කියනවා ඔබ තුල තියෙන යහපත් දේ දැනගැනීමෙන් acknowledge epignosis කියන ග්‍රීක වචනේ කියන්නේ අත්දැකීමෙන් මම දන්නවා. හලෙලූයා. ඒ අත්දැකීමෙන් exact knowledge experiential knowledge not a perfect knowledge. ආමෙන්. පවුලු තිමෝතිට කියන ඔබ තුල තියෙන යහපත් දේ දැනගැනීම. අද උදෑසන මම ඔබට කියන්න කැමතියි ඔබ තුල විශාල ආලේපයක් තියෙනවා. ඒක acknowledgement එකකට එන්න ඕනේ. ඔව් තියෙනවා. අපි කියන්නේ මට පුළුවන්. මට සියල්ල පුළුවන්. සෑම දෙම කරන්න පුළුවන්. මොකද මා බලවත් කරන දෙවි සමිඳුන් තුල මට සියල්ල කළ හැකි. STF එකේ නේද ගහන්නේ අර. මොකද්ද? කළ නොහැක්කක් නොමැත. මොකද්ද කිව්වේ? නොහැක්කක් නොමැත. හැබැයි ඒගොල්ලන්ට පිළිකාවක් සුව කරන්න බෑ. ඔබට තමයි එක ගහන්න ඕනේ. මොකද්ද? නොහැක්කක් නොමැත. ළඟින් කෙනාට ගන්න ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. ආමෙන්. ඇද්ද නොහැකි දෙයක් ස්වාමීන්ට උන්වහන්සේ කිව්වා මගේ භාෂාවෙන් කියනවා මගේ වැඩ පෙන්නන අය ඕගොල්ලෝ. මගේ උත්කෘෂ්ඨතාවය දක්වන්න ඕනේ ඕගොල්ලෝ. දැන් බලන්න පාවුලු ක්‍රියා 13 ඔහු තුල තිබුණු ආලේපය. ඔහු අර සර්ගියස් පාවුලස් අධිපතියව ඇදහිල්ලට ගේනකොට බාරේසුස් කියන මිනිසයා විරුද්ධව වැඩ කළා. ඔහු කිව්ව අතදික් කළා. යක්ෂයාගේ පුත්‍රයන් ඔබ කලකට ඉර දකින්නේ නැහැ. යාඥා කිරීමක් නෙමෙයි. දෙවියන් වහන්සේ මෙසේ කියනවා කිව්වත් නෙමෙයි. හලෝ හොඳින් අහගන්න. ඔබ ඔබේ දරුවට කතා කළොත් බායි කුඩු බොන්නේ නැහැ පුතේ. කිව්වොත් උට බොන්න බැරුව යනවා. ඔබ දන්නවද ඒක පාවුලුගේ වචන ප්‍රශ්නේ තියෙන්නේ අපි වචනය පිළිබඳ අපේ එච්චර කැපැසිටි එකක් නැහැ. තේරුම් ගැනීමක් නැහැ. ඉගෙන ගන්න උවමනාවක් නැහැ. දෙවෙනි හේතුව පාවුලුගේ මම දකින්නේ ඔහු තරම් අන්‍ය භාෂාවෙන් යාඥා කරපු මිනිසෙක් නැහැ. අපි දන්නවා කොරින්ති 10 පළවෙනි කොරින්ති 14 කොරින්ති සභාව gifted church එකක්. ඒ නිසා පාවුලු පළවෙනි කොරින්ති 12 අද උදෑසන අපි බෙදාගත්තා. මේ සියලු දීමන හරි gifted. අර වචන මේ වචන දැනගන්න වචන ඔකොටිම කොච්චර දීමනා තිබුණාද කියලා සභාවේ කාලගෝට්ටියක් වුණා. හැමෝම අනාගත වාක්‍ය දෙන්න ගන්නවා. ඒ පාවුලු ඔක්කොටම කියන පොඩක් හිටපල්ලා. ඔක්කොට වඩා ප්‍රේමය උතුම්. ප්‍රේමය අනුව ඵලයල්ලා. ඊට වැඩිය උඹලගේ දීමන ඔක්කොම හොඳයි. හැබැයි මම තව ඊට වැඩිය සුපර් නැචරල් මාර්ගයක් පෙන්නන්න. මොකද්ද? ප්‍රේමය අනුව යන්න. මොකද ඔහු කියනවා ප්‍රේමය අනුව ගියොත් ඔය ඔබේ නිවසේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ආමෙන්. මම මේ ගිය සතියේ අපි මේ ඊයේ පෙරේදා ගිහිල්ලා එනකොට අකීකරු පුත්‍රයාගේ උපමාවේ මට දෙවනසේ පොළඹපු දෙයක් මම කිව්වේ. ඒ පුත්‍රයාගේ උපමාවේ මේ නාලක කෝ අම්මා අර පුතා ආපහු එනකොට අම්මා හිටියේ නෑනේ. පෙරණ තාත්තා නේද ආව ඉස්සරහට. තාත්තා නේද කොන්දේසි රහිතව මේ ළමයාව තුරුල් කරගත්තේ. ඔයගොල්ලෝ දන්නවද? තාත්තගේ ආදරේ ජීවිත වෙනස් කරනවා. අම්මා කොහොමත් ලව්නේ. ඇයි කිරි දුන්නා, වැදුවා නේද? මොනවාද අපි කියනවා අර
මරුසිරා නේද කියන්නේ. සිරිපාල මිනි මරුවා පොලිසියයත් මරලා තියෙනවා. හැබැයි අම්මා හුව හිර ගෙදරට යන්න බෑ. තාත්තලා හරි ස්ට්‍රික්ට් නේ. හරි ස්ට්‍රික්ට්. මේ තාත්තලාත් මේ ඔක්කොම ආරංචි වුණා. හැබැයි ඔබට පුළුවන් ද ඒ වගේ පියෙක් වෙන්න කියන්නකෝ. ඔබ හිතනවාද කවදාකවත් ඔබේ දරුවෝ නොමකට යයි කියලා එහෙම ආදරයක් ඔබේ තියෙනවනම්? හැබැයි ඒක හරි රිස්කි. අවදානමක් වගේ පේන්නේ. තාත්තගේ ආදරේ. ඒකයි පාවුලු කියන්නේ හැම දෙයකටම වඩා ප්‍රේමය කියන මාර්ගය වටිනවා. ඉතින් අද උදෑසන පාවුලුගේ ජීවිතේ මම දැක්කේ මේ ලොකු ගිෆ්ටඩ් චර්ච් එකක් කොරින්ති පුත. මේ කොරින්ති සභාව. හැබැයි ඔහු පළවෙනි කොරින්ති 14 කියන දේ බලන්න. නුඹලා සියල්ලන්ට වඩා මං අන් භාෂාවෙන් යාඥා කරන සමාදවෙන් වහන්සේට ස්තුති කරමි. ඔබ දන්නවද? ඔබේ ජීවිතයේ තියෙන මේ සුභෞත්තර භාෂාව ඔබගේ ජීවිතේ පුදුම පරිවර්තනයක් ඇති කරනවා. ෆස්ට් තමුන්ගේ ඇතුළාන්තය. තමන්ගේ ආලේපේ කලතනවා. රයිට්? ඔබේ ආලේපේ පිළිබඳ තියෙන දැනුම ඉන්ක්‍රීස් කරනවා. වැඩි කරනවා. එක්ස්ප්ලෑන් කරනවා. ආමෙන්. මම සභාවට උනන්දු කරනවා නැවත වතාවක්. අඩුම තරමේ පැය දෙකක්වත් අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න ගන්න. ඔබ ඔබේ ආලේපේ හඳුනා ගන්න යනවා. ඒ විතරක් නෙවෙයි ඒක හරි තැන් වලට පාවිච්චි කරන්න ඔබ පටන් ගන්නවා. ආමෙන්. මම දන්නවා මේ ආලේපේ කියන වචනේ තේරුම ධනාත්මක වෙනසක් කිරීමට ඔබ තුල තියෙන දෙවියන් වහන්සේගේ බලය හැකියාව ධනාත්මක වෙනසක් නොහැක්කක් නොමැත. මම දාවිද්ගේ ජීවිතයේ ආලේපේ පිළිබඳ ඔබට යමක් කතා කරන්න යනවා. ඔබ හොඳින් ආලේපය හඳුනාගත්ත කෙනෙක් නම් කී දෙනෙක් මාත් එක්ක එකගයිද ඔබට ආලේපයක් තියෙනවා කියන එකට? අත උස්සන්න බලන්න. ඔබට වෙඩි ආලේපයක් තියෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේගෙන් ආලේපයක් ඔබට උන්වහන්සේ දීලා තියෙනවා. මොකද අපිට එක සුභාරංචිය, එක ස්වාමින් වහන්සේ, එක බෞතිස්මය, එක සුද්ධාත්මන් වහන්සේ, එක ආලේපයක්. ආමෙන්. නගින්න කෙනාට එක ආලේපයක් මට තියෙනවා. ආමෙන්. ඔබ කියන්නේ අද දවසේ මම ආලේපය කලත ගන්න හදනවා. අවශ්‍ය ගන්න හදනවා. ආමෙන්. ආමෙන්. අර මයින්හමේ මොකද වෙන්නේ? කීයටවත් නමන්න බැරි යකඩ සීනි බෝලේ වගේ නැමෙනවා. ඔබේ ජීවිතේ සමහර ආර්ථික ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, අභියෝගයන් හොලවන්න බැරි ඒවා ඇති. හොලවන්න බැරි ඒවා. ආමෙන්. පෞල් ප්‍රශ්න, රෝග, හැබැයිකම්, දරුවන්ගේ මත්ද්‍රව්‍ය රයිට් හොලවන්න බෑ. හැබැයි ආලේපේ ආපුවාම ආමෙන්. දේ වචනේ කියනවා මේ ආලේපේ පාවිච්චි කරන මිනිස්සයා රණසූරෙක් වගේ ක්‍රියා කරනවා කියලා. කොයි වගේද? රණසූරෙක්. මම ඔක්කොටම ඉස්සෙල්ලා ඔබට රණසූරෙක් කියන්නේ කවුද කියලා කියන්න කැමතියි. කී දෙනෙක් අහලා තියෙනවද රණසූරයෝ ගැන? මම ඔබට පොඩ්ඩක් උදාහරණ කීපයක් පෙන්නන්නම්. දාවිද්ගේ බලවන්තයෝ රණසූරයෝ. රණසූරයෝ කියන්නේ කවුද දන්නවද? එක පුද්ගලයෙක් හමුදාවක් පරාජය කරනවා. වන් මෑන් ආමි. ඉස්සර අපි බැලුවා රැම්බෝ කියලා චිත්‍රපටියක්. ෆස්ට් බ්ලඩ්, රැම්බෝ part 2, part 3, part 4 එකක් තිබුණාද මතක නැහැ. ඒ මොකක්ද දන්නවද? වන් මෑන් ආමි. ඒ කියන්නේ එක පුද්ගලයෙක් ගිහිල්ලා හමුදාවක් පරාජය කරලා එනවා. ඉතින් අපි හිතුවා චිත්‍රපටි කියලා. ඒ කාලේ නිකන් ෆිල්ම්ස් විතරයි. ඉස්සර සිළුමිණ පත්තරේ, දිනමිණ පත්තරේ ගියා. බන්දුල හරිශ්චන්ද්‍ර මහත්මයා හොඳ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. දැන් ජීවිතුන් අතර ඉන්නවද මන් දන්නේ නැහැ. රෝම ඉතිහාසයේ ගොඩක් කතා, ග්‍රීක සාහිත්‍යයේ තිබුණු කතා ගොඩක් ගියා. මම හරි ආසයි ඒ කතා කියවන්න. මට මතකයි බෙලරෝපාන් කියලා මිනිස්සෙක් හිටියා. පොඩි ඒ චිත්‍ර කතාවේ වීරයා. ඉතින් අපේ පොඩි කාලේ ඉන්නවනේ එක වීරයෝ. ඉතින් ඒ මිනිස්සයා සමහර අවස්ථාවල 200-300 හමුදාවකට පහර දෙනවා. ඉතින් අපි හරි මොකද සමහර ඉතින් ලොකු වෙනකොට හිතුවා මේවා නිකන් ෆේරි ටේල්ස්, සුරංගනා කතා. ඔහොම ගහන්න පුළුවන් එක මිනිසෙක්. හැබැයි මම බයිබලයේ දිහා බලපුවාම ගැලවීම ලැබලා ඒක ඇත්ත. මොකද මේ දාවිද්ගේ බලවන්තයෝ ගැන අදහසක් තියෙනවා. මම චුට්ටක් කියවන්නම්. මේ 2 සාමුවෙල් පොතේ තමයි මේක තියෙන්නේ. ඔබ පෙරලන්න ඕනේ නැහැ. දාවිද් සිටි බලවන්තයන්ගේ නාම මේවාය. අධිපතීන්ට ප්‍රධාන වූ තකොමානීය ෂෙබෙත් බෂ්ෂෙමෙත්ය. ඔහු එක් වතාවකදී 800 දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලේ ඔසවා ඔවුන් මැරුවේ. 800 දෙනෙකුට හෙල්ලේ පාවිච්චි කළා. ඊළඟට කියනවා ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍ර වූ එලියාසර ඔහු පිලස්තිවරුන්ගේ වරුන් යුද්ධයට රැස් සිටින ඒ ස්ථානට
ඊ දාවිත් සමග සිට ඔවුන්ට මිග කිය බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්. ඊශ්‍රායෙල් මිනිස්සු ගොස් සිටියෝ. ඔහු නැගිට තමාගේ අතට වෙහෙස වී තමාගේ අත කඩුවට ඇලෙන තුරු පිලස්සිවරුන්ට පහර දුන්නේය. දැන් තව ලිස්ට් එකක් තියෙනවා. දාවිත්ගේ බලවන්තයෝ ගැන. දැන් දාවිත්ගේ බලවන්තයෝ එහෙමනම් දාවිත් කොහොමද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා කිව්වා. මගේ ගෝලයෝ මෙහෙමනම් මං කොහොමද? එහෙමනේ ඒකනේ කතාව. නේද? සලමොන් රජතුමාගේ ආශ්චර්ය ඔහු ඇවිල්ලා කිව්වා අපි ඇහුවා ඔබගේ ආශ්චර්ය. හැබැයි ඔබේ සේවකයෝ කතා කරන ඇවිදින විදිය දැක්කහම අපි දැකපු දෙයට වඩා දෙයක් ඔබේ රාජ්‍ය තුල තියෙනවා. නේ? ඔබේ රාජ්‍ය තුල අපි ඇහුවට වඩා මහිමයක් අපි දැක්කා. ආමෙන්. දැන් දාවිත් කෙබඳු කෙනෙක් වෙන්න ඕනිද? ඇයි? එඬේර කොළුවෙක්ව ස්වාමින් වහන්සේගේ මොකද කරේ? හිසේ තෙල් ආලේප කරලා දිව්‍යන් වහන්සේ ඔහු ආලේප කළා. මතක තියාගන්න. ඔබේ ඔළුවේ තෙල් වක් කරේ නැතත් ගැලවීම ලැබපු දවසේ ඔබ සුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය ලැබපු දවසේ ඔබ පැමිණියා කොතනටද? under the anointing, under the anointing. ආලේපය යටතද? ආමෙන්. දැන් ඔබ ආලේපය යටතේ. පුදුමද ආලේපයක්. දවසක් එක මිනිහෙක් එයා වාහන සේල් එකක් අයිතිකාරයෙක්. එයා ගැලවීම ලැබුවා. සුද්ධාත්ම ආලේපය ලැබුවා. ඔහුගේ කවදාකවත් වාහන විකුන්නේ නැහැ. ඔහු පුරුදු වුණ අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න. ඔහු අනාගත වාක්‍ය කිව්වා. පුදුමයක්. ඔහුගේ ව්‍යාපාර පුදුම විදිහට දියුණු වෙන්න ගත්තා. ඔබට පුළුවන් ඔබේ බීමත් පුරුෂයාට ඔබේ ආලේපය නිදහස් කරන්න. ආලේපය නිදහස් කරන්න නම් බෑ පාස්ටර් වළඳයි කොස්සයි ඕන්නම් නිදහස් කරමු. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒකෙන් වැඩක් නැහැ. ඔබේ අකීකරු පුත්‍රයාට ඔබේ ආලේපය මුදාහරින්න ඔබ කැමතිද? නිතර මතක තියාගන්න. ආලේපය නිදහස් වෙන්නේ ඔබේ වචන වලින්. ආලේපය නිදහස් වෙන්නේ ඔබගේ වචන වලින්. කවදාකවත් නෙගටිව් වචන කතා කරන්න එපා. එක උල්පතෙන් මිහිරි දියත් තිත්ත දියත් නික්මෙන්න බැහැයි කියලා යාකෝබ් කියනවා. ඒ නිසා කොතරම් ඍණාත්මක වාතාවරණයක් තිබුණත් ඔබේ වචනවලට ආලේපයක් තිබෙන බැවින් බයිබලයේ කියන මා නුඹලාට කතා කරන වචනේ ජීවනයේද ආත්මයේද වෙයි. යේසුස් වහන්සේ කිව්වා ඔබ කතා කරන වචනය ජීවනයේ වචනයක් විය යුතුයි. එවිට ඒ ආලේපය ගිහිල්ලා ඔබේ දරුවන්ගේ ඔබේ පවුලේ ජීවිත විශාල පරිවර්තනයක් සිදු කරන්න යනවා. දැන් මාත් එක්ක ගීතාවලිය 89ට පෙරලා ගන්න. ගීතාවලිය 89. ඔබ වචනේ ගන්නවා නම් ආමෙන් කියලා කියන්න. right. ගීතාවලිය 89. අපි බලමු 19 වෙනි පදය. මම ඔබට අද කියන්න කැමතියි ආලේපේ ලැබපු කෙනෙක් කොයි වගේද හැසිරෙන්නේ. අපි කිව්වා රණසූරියෝ ගැන. මෙතනත් ඒ කතාවමයි තියෙන්නේ. right. මෙතන කියනවා ඔබගේ ශුද්ධවන්තයාට ඔබ දර්ශනයකින් කතා කොට උපකාර කිරීමේ භාරය බලවන්තයෙකුට පැවරුවෙමි. සෙනග අතරින් තෝරාගත්ත කෙනෙකු උසස් කෙලෙමි. මේකේ ඉංග්‍රීසි පරිවර්තනය කියන්නේ I have raised up a warrior. ඉංග්‍රීසි පරිවර්තනය කියනවා දෙවියන් වහන්සේගේ ආලේපේ තියෙන කෙනෙක් ඔහුව ඔසවනවා කොයි වගේ කෙනෙක්ද? raise up as a warrior. රණසූරෙක් හැටියට ඔබ ඔසවනවා. ඇත්තටම ඔබ රණසූරෙක්. ළඟින් ඉන්න කෙනාට කියන්න ඔබ රණසූරෙක්. ඔබ ආලේපේ යටද නම් ඔබ රණසූරෙක්. ළඟින් ඉන්න කෙනාට කියන්න රණසූරෙක් කියලා. ඔබ දැන් රණසූරියක් කියලා කියන කාන්තාවක් ඉන්නවනම් right. දැන් ඇයි ඔහු මේ දාවිත් රණසූරෙක් උනේ? ඇයි ඔහුගේ බලවන්තයෝ 37 දෙනෙක් හිටියා? සුපිරි වැඩකාරයෝ 37 දෙනෙක්. නේද? ඔහුට සේවය කරපු කවුද? සෙරුයාගේ පුත්‍රයෝ 3 දෙනෙක් හිටියා. අසාහෙල්, අබිෂයි, යෝවාබ්. ප්‍රබලයෝ. හමුදාවේ ප්‍රබලයෝ. ඔබ කියවලා බලන්න 2 සාමුවෙල් පොතේ ඔවුන් කොච්චර වැඩ කළාද දාවිත් කොච්චර පක්ෂපාතීද? මම ඔබට නායකයන්ට එක දෙයක් කියන්නද? කලබල වෙන්න එපා මිනිස්සු ඔබ කියන දේ අහන්න නැත්තම්. ඒක ඔබේ ආලේපේ ප්‍රශ්නයක්. ඔබේ සෙනග ඔබට කීකරු නැත්තම්
ඒක ඔබේ anointing එකේ ප්‍රශ්නයක්. ඔබේ ළමයි ඔබට කීකරු වෙන්නේ නැත්නම් ඒක ඔබේ ආලේපේ ප්‍රශ්නයක්. ඔබේ ස්වාමිපුරුෂයා භාර්යාව ඔබට කීකරු වෙලා හොඳ පවුලක් හැටියට ඔබට ඉන්න බැරි නම් ඒක ඔබේ ආලේපේ ප්‍රශ්නයක්. ඔබේ ආර්ථිකය කඩා වැටිලා නම් ඒක ඔබේ ආලේපේ ප්‍රශ්නයක්. ඔබ හඳුනගෙන නැහැ, ඔබ පිළි අරගෙන නැහැ. මට ආලේපයක් තියෙනවා, මං ඒක කලත ගන්න ඕනේ. ඒකයි තිමෝතිට කියන්නේ. පළවෙනි 2 තිමෝති 4:14. මොකද්ද කියන්නේ? වැඩි මහල්ලන්ගේ අත්හැබීම ඇතිව නුඹට දෙන ලද දීමනාව විවාහාර නොකර නොසිටින්න. හොඳට අහගන්න. විවාහාර කරන්න නෙමෙයි. ආමෙන්. නොකර නං ඉන්න එපා. ඒ කියන්නේ එසේ නොකළොත් ඔබ ලොකු අමාරුවකට වැටෙනවා. මම දන්නේ තිමෝතිගේ ළමයි ගැන සඳහනක් නැහැ. හැබැයි මම අද උදෑසන ඔබට එකක් කියන්න කැමතියි. දරුවනි මේක අහගන්න. මේ චූටි ළමයි අවුරුදු 14 15 දරුවෝ මෙතන ඉන්නවා. තේරුණාද? tamunට තියෙන අනාගතේ tamun තාම දැකලා නැහැ. තරුණ ළමයින්ට මම දෙයක් කියන්නම්. නිකන් Facebook එකේ ෆෝන් කේල් මල්ල වලයි එබීගෙන විකාර කරන්න එපා. තමන්ට තියෙන තමන්ගේ මුළු අනාගතේම, තමන්ගේ මුළු ප්‍රීතිය, සඵලත්වය, තමන්ට අයිති, තමන්ට ආස කරන ඊශ්‍රායෙලි සවුල්ට කිව්වා ඊශ්‍රායෙලි ආසා වෙන සියල්ල උඹටත් උඹේ පවුලටත් සවුල්. තෙල් කුලාව කරගෙන වක් කරලා කිව්වේ. තෙල් කුලාව වරන් වක් කරලා කිව්වා මොකද? සවුල් කියන තරුණයාට, කොටලුවන් සොයාගෙන ගිය මේ තරුණයාට කිව්වා ඊශ්‍රායෙලි ආසා වෙන ඔක්කොම ඔබටත් ඔබේ පවුලටත්. හැබැයි මිනිහා නාගත්තා. මිනිහා නාගත්ත වැඩේ. මම අද ඒ අනාගත වාක්‍ය ඔබට කියනවා. ඔබේ ජීවිතේ ආසා වෙන සියල්ල ඔබටත් ඔබේ දරුවන්ටත්. ආමෙන්. හේතුව දෙවියන් වහන්සේගේ ආලේපය ඔබ තේරුම් ගන්න ඕනේ. බලන්න මේ මෙතන කියනවා මම රණසූරෙක් වගේ නැකිට්ටා. ඊළඟට කියනවා මගේ මෙහෙකරු දාවිද් සොයාගෙන මගේ සුද්ධ තෛලයෙන් මං ඔහු ආලේප කළා. ඔබ රණසූරෙක් වගේ නැගිටින්න හේතුව ඒකයි. එඬේර කොල්ලෙක්, බැටළුවන් පස්සේ ගිය කෙනෙක්, රජ පෙළපතක කෙනෙක් නෙමෙයි. රජවීමට තුන් හිතකින්වත් බලාපොරොත්තුවක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. කොටිම ඔහුගේ පවුලේ අයටත් ඔහු අමතක වෙලා තිබුණා. ඔක්කොම අය හමුදාවට ගියා. ඒ කාලේ රජුගේ හමුදාවට යනවා කියන්නේ ලොකු රෙස්පෙක්ටබල් ජොබ් එකක්. තේරුණාද? හමුදාවේ රජුගේ හමුදාවේ කිව්වම ලොකු තැනක්. අද ආමියකට යනවට වඩා. නමුත් ඔහු ඒකටවත් අයිති නැහැ. ක්වොලිෆිකේෂන්ස් නැහැ. ඔබ දන්නවද? මං හිතනවා ඔබටත් ගොඩක් ක්වොලිෆිකේෂන්ස් නැහැ. ඒකම තමයි එකම ක්වොලිෆිකේෂන් එක. ආමෙන්. ඔය ක්වොලිෆිකේෂන්ස් තිබුණේ නැහැ අපි කාටවත්. සුදුසුකම් මෙතනට එන්න අත් දෙක උස්සන්න දෙවියන් වහන්සේ පාවිච්චි කර අපිට මුකුත් ක්වොලිෆිකේෂන්ස් තිබුණේ නැහැ. හැබැයි දවසක සුද්ධාත්මන් වහන්සේගේ ආලේපය ආරෝන්ගේ හිස්සේ වක් කරපු තෛලය වගේ වාටිය දක්වා කකුල් දෙකටම ගලාගෙන ගියා. මුළු ඇඟ හිරි වැටුණා. නොදන්න භාෂාවකින් කතා කරන්න ගත්තා. දැන් අපි ආලේපේ යටතේ. ඔබ අන්‍ය භාෂාව කතා කරනවා සුද්ධාත්ම බෞද්ධිස්මය ලැබලා දෙනවා. ඔබ ආලේපේ යටතේ. ආමෙන්. දැන් බලන්න කොහොමද දෙවියන් වහන්සේ මෙයාව රණසූරෙක් හැටියට එසෙව්වේ මෙවැනි කෙනෙක්ව. ටක් ගාලා අපි බලමු ඉතුරු ටික. ඒකට හේතු ටිකක් පෙන්නනවා. මගේ හස්තය ඔහු සමග ස්ථීර වෙනවා. ආමෙන්. මගේ හස්තය ඔහු සමග හරි මොකද්ද කියන්නේ? ස්ටෙඩි. අතාරින්නේ නැහැ. මගේ හස්තය ඔහු සමග ස්ටෙඩි. හලෝ. නොයින්ටික එකත් එක්ක යන මිනිස්සුක දෙවියන්සේ අතාරින්නේ නැහැ. හලෝ ඔබ අහගෙන ඉන්නේ. ඊළඟට කියනවා මගේ බාහුව දොහු ශක්තිමත් කරන්නේ. මගේ බාහුව I will strengthen him. I will strengthen. මගේ බාහුව. ඕ. ආමෙන්. ඔබ mighty warrior කෙනෙක් වෙන්නේ ඒකයි. ඊළඟට කියනවා අලංකාර දෙයක්. සතුරාහුට පීඩා කරන්නේ නැහැ. ආත්ත තියන්න දෙන්නේ නැහැ මම. ආත්ත තියන්න දෙන්නේ නැහැ. සතුරාහුට පීඩා කරන්නේ සමහර අය කියනවා පාස්සේ මේ දවස්වල හරියට යකාගේ ෂොට් වදිනවා. ඩක් නැහැ කියලා. පීඩා. ඒයි. ඔබ ආලේපේ යටතේ නම් එක ඉස්සකෙස් ගහක්වත් හොලවන්න ඉඩ දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ඔබට.
ආමෙන් කියලා කියන්නේ. හලෙලූයා. ඔහුගේ ඉදිරිකාරයන් ඔහු ඉදිරියෙන් යටත් කරනවා. දාවිත් කිව්ව එක මිනිහෙකුට පෙරදුන්නේ නැහැ. එක සටනක් දී පරාජය නැහැ. දාවිත් තරයි ඔහුගේ එක රෝම කූපයකට තුවාලයක් උන්නේ නැහැ. ඔහු අතිශය සටන්කරුවෙක්. ඔහු රාජ්‍ය ගන්නකොට හතර වටින්ම සතුරෝ මොකද මොදුනේ ඒ ඔක්කොම සතුරෝ ඔහුට කප්පන් ගෙනාවා. ඔක්කොම සතුර රජවරු ඔහුට කප්පන් ගෙනාවා. ඔහු දේව මාලිගාව හදනකොට ඔහුට ඔක්කොම කිහිරිලි ඔක්කොම දෙන්න සැලැස්සුවා. දෙවනසක පොඩ්ඩක් ඉඳපන් දැන්ට කරන්න එපා. ඒක මම මේ පුතාට පවරන්න. බඩු තිබුණා. ආමෙන්. ඔහුට වෛර වෙන්නන්ට පහර දෙන්නේ මේ. මගේ විශ්වාසකමත් මගේ කරුණාවත් ඔහු සමග වන්නේය. ආමෙන්. ඔබ කැමති දෙවියන්වහන්සේ ඔබට මැරෙනකම් විශ්වාසවන්ත වෙනවට? ඔබ කැමති දෙවියන්වහන්සේගේ කරුණාව හැම දවසකම වත් එක තියෙනවට? එහෙනම් මොකද කරන්න ඕනේ නෙවිල්? තමන්ගේ ආලේපේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එච්චරයි. වෙන ඔප්ෂන් එකක් නැහැ පුතා. අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ. ආමෙන් කියලා කියන්නේ. රයිට්? ඊළඟට කියනවා මාගේ නාමයෙන් ඔහුගේ අංග උසස් කරන්න. ඔහුගේ අංග, ඔහුගේ ඔතොරිටි එක, අධිකාරීත්වය. ඔබ දන්නවද නිවසේ ඔය ළමයි කියන දේ අහන්න නැත්තේ ඇයි දන්නවද? තමුන්ගේ අධිකාරීත්වය නැහැ. අධිකාරීත්වය කියන්නේ ගහනවා, කනවා, පැලෙන්න ඒක නෙමෙයි. ඒක නෙමෙයි පුතා. පුරුෂ අධිපත්‍ය නෙමෙයි. යේසුස් වහන්සේ මතෙව්ට කිව්වා ඔය සුංගම් මයිතු එකතු කරලා ඕක අතල්ලා මාත් එක්ක වරේ. ඒක දාලා ආවනේ. මම එක දවසක් මේ ආලේපේ හරි වැදගත්. මද්ද්‍රව්‍ය ගන්න කෙනෙක්. මම මේ කතාව කෙටියෙන් කියන්නම්. මිනිහා කවර දෙයක්වත් කියන දෙයට අහන්නේ නැහැ. මම සුද්ධාත්මන් වහන්සේගෙන් වචනයක් කිල්ලුවා. කොළඹින්දන් මිනිහාට බේත් තරන් දියා. මිනිහා කෝ අද මම ගහනවාමයි කුඩු පාස්ටර් මුතිය කොහොම කරත් ගහනවා කුඩු. ඔව් ගෙදරින් මල්ලිගේ හොඳම ෂර්ට් එක අරන් ආවිලා අලුත් ෂර්ට් එක විකුණන්න. මම අපේ ගේ ගාව බයිසිකල් නැවැත්තුවා. මම කෝ ආනන්ද මේක අහගන්න. එක වචනයයි කිව්වේ. මිනිහා මෙහෙම බලන් හිටියා. මේ පෑලියුකට ඉඳන් මායක රණ්ඩු කරපු මිනිහා බයිසිකල් එනකොට. මිනිහා මෙහෙම බලන් හිටියා. පාස්ටර් මට ওই බේට් ටික දෙන්න. කොහමද? ඒ ඇලෙක්සි නෙමෙයි. දෙවනාසගේ ආලේපේ. සමහරට ගේ ඇතුලේ බලන්න මොන කාලගෝට්ටියද ඔබේ ළමයි ඔබ කියන දේ අහන්නේ නැහැ. දරුවන්ට දොස් කියන්න එපා. බයිබලේ රෝම පොතේ කියනවා දරුවන්ව කෝප කරන්න එපා කියලා දෙමව්පියන්ට. සාමාන්‍යයෙන් දරුවෝ අපිවනේ කෝප කරන්නේ. නමුත් බයිබලයේ කියන්නේ මොකද? ළමයින්ව කෝප කරන්න එපා කියලා. පුරුෂයනි හොඳට අහගන්න. ඔබේ දරුවන්ව කෝප කරන්න එපා. ඊළඟදී බලමු. ඔහුගේ අංග උසස් කරන්නේ මේ. ආමෙන්. ඔහුගේ අත මුහුද පිටත් මොකද්ද කියන්නේ? දකුණු අත ගංගා පිටත් තබන්නේ මේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ මේ ගමේ නෙමෙයි මුළු රටට ආලේපයක් වෙන්න යනවා. ආශිර්වාදයක්. මුහුද පිට කියන්නේ මොකද්ද? ඔබ පිට රටට. දාවිද් ගැන කවුද නොදන්නේ? ඊශ්‍රායලේ වැඩි අවධානයක් නැති යෙස්සේගේ පවුලේ බාල කොළුවා. හරකුන් පස්සේ ගිය කොළුවා. අද දාවිත් ගොඩක් අයගේ ෆේමස්ම කැරක්ටර් එක කවුද? දාවිත්. මොකක්ද හේතුව? Because of the anointing. Because of the anointing. ඔබ ප්‍රසිද්ධ වෙන්න යනවා. අපිව ප්‍රසිද්ධ කුඩුකාරයෝ හැටියට. ආමෙන්. බය වෙන්න එපා. ලොකු වෙනසක් වෙන්න යනවා. ඊළඟදී ඔහු මට මොරගස්සා ඔබ මාගේ පියානෝයි මාගේ දෙවියන් වහන්සේ මාගේ ගැලවීම පර්වතය කියන්නේ මමද ඔහු මගේ කුණුදුලා කොටද පොළවේ රජුන්ට උත්තමයා කොටද තබන්නේ මේ. වාව්. පොළවේ රජුන්ට උත්තමයා කොට තබන්නේ. මාගේ කරුණාව සදාකාල උදෙසා පවතින්නේ. මාගේ ගිවිසුම ඔහු සමග ස්ථිර වෙන්නේ. පේනවනේ දෙන්න වින්ටිං එක. ඕක නිසා තමයි උන්වහන්සේ ඔබ ඔසවන්නේ රණසූරියෙක් හැටියට. තවත් මොන කතාවද? මේවා ඔබට වැටෙනකොට ඔබ රණසූරියෙක් වෙනවාමයි. කී දෙනෙක් කැමතිද අද උදෑසන ඔබේ තියෙන ආලේපය කලත ගන්න ඕනේ. අවදි කර ගන්න ඕනේ. ආමෙන්. විවාහාර නොකර නොසිටින්න. නැගිටින්න උන්වහන්සේ ඉදිරියේ. හalleluya.